අයිබෝන් පෙට්ටෝක් අද දවසේදී අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා ගොඩක් වැදගත් දෙයක් ගොඩක් දෙනෙක් අපෙන් ඉල්ලපු දෙයක් සහ ගොඩක් දෙනෙක් දන්නේ නැති කාරණාවක් ගැන. ඉතින් රොයල් කැනින් ප්‍රධාන කාර්යාලයට අද දවසේදී අපි ඇවිල්ලා තියෙනවා මේ සම්බන්ධයෙන් කතා කරන්න. ඉතින් රොයල් කැනින් කිව්වම මතක් වෙන්නේ අද දවසේදී අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ වෛද්‍ය සංජය වාසල මහතා සමග. අයිබෝන් අශාන්. ඉතින් ඔබතුමා ආදරෙන් පිළිගන්නවා කොහොමද? හොඳින් ඉන්නවා අශාන්. right. ඉතින් අපි අද දවසේදී කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ මේ සත්තුන්ගේ නැත්නම් සුනකයන්ගේ කිරි නිෂ්පාදනය මේ කිරි කොහොමද එන්නේ මේ කියන කාරණා සම්බන්ධයෙන්. ඉතින් අපි මූලික වශයෙන්ම මේ කිරි ලබා දීමේ සම්බන්ධව අත්‍යවශ්‍යභාවය පිළිබඳව පොඩ්ඩක් කතා කරමු මුලින්ම. අශාන් මේ කිරි ගැන කතා කරන්න කලින් මට විනාඩියක් යම් දෙයක් සඳහන් කරන්න ඕනේ. ඒක තමයි මේ අද මේ අපේ ප්‍රේක්ෂක හැමෝම බලන පෙක්ටෝ ගැන වචනයක් කියන්න ඕනේ. ඔබ කරන මේ සේවාව පිළිබඳ මම හිතන්නේ ලංකාවේ ලක්ෂ 3කට අධික ප්‍රේක්ෂකයන්ට ඒ වගේම වෛද්‍යවරුන්ට බ්‍රීඩර්ස්ලට හැමෝටම දැනුම බෙදන ඒගොල්ලන්ට අලුත් දෙයක් එකතු කරන ලංකාවේ තියෙන පෙට් සම්බන්ධයෙන් තියෙන YouTube channel වලින් අපි දක්වන number 1 channel එක. අවුරුදු ගණනාවක් ඔයගොල්ලෝ මේ අරන් ආපු සර්විස් එකට පෙට් ලවස්ලා වෙනුවෙන් වෛද්‍යවරු වෙනුවෙන් අපි මුලින්ම ස්තුතියක් පිරිනමනවා අශාන්. ඊළඟට ඔබ අහපු කාරණය මේ කිරි කොච්චරක් වැදගත්ද කියන එක. අපි දන්නවා අශාන් මේ ක්ෂීරපායි සතුන් නැත්නම් අපි කියන මැමල්ස්ලා කිරි බීලා හැදෙන ඕනම සතෙක්ගේ අශාන් අනාගතය තීරණය වෙන්නේ. එහෙම නැත්නම් එයා සෞඛ්‍ය සම්පන්න ශක්තිමත් සතෙක්ද කියලා තීරණය වෙන්නේ අම්මගෙන් ලැබෙන කිරිත් එක්ක. ඒ නිසා මම හිතනවා කිරි කියන එක ඒ ජීවයේ පදනම විදියට මම හිතනවා අශාන්. ඒ නිසා මේක බලු පැටවුන්ටත් පොදු දෙයක්. සමහර සත්තු හොඳට ශක්තිමත්ව ලිටර් එකක් කවට පස්සේ කියන එකේ ශක්තිමත් හොඳ ලිටර් එකක්. ඒක අපි හොඳට අරන් ආවා. ඒ පැටව ටික හොඳට අපි බ්‍රීඩර් කෙනෙක්ගෙන අලෙවි කරා. එහෙම නැත්නම් කියන අපි අහවල් බ්‍රීඩර්ගෙන් ගත්ත සතා හොඳට හිටියා. මේක අශාන් ලොකු කාර්යයක් කරන්න කිරි. ඒ නිසා මම හිතනවා කිරි කියලා කියන්නේ පපි කෙනෙකු නැත්නම් පොඩි සුනක පැටවෙකුට ජීවය ආරම්භ කරන්න අත්‍යවශ්‍ය වෙනම සංඝටක අශාන්. දැන් මේ කිරි සම්බන්ධව කතා කරන වෛද්‍යතුමනි අපි කියනවා කුඩා කාලයේදී ඉපදිච්ච ගමන් අවශ්‍ය වෙන කිරි ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ සමහරලාට මාසෙන් පස්සේ මාස දෙකෙන් පස්සේ සහ වැඩිණු සතෙක්ට සමහරලාට කිරි අවශ්‍ය නොවෙන්න පුළුවන්. කොහොමද මේකේ තියෙන වැදගත්කම සහ කොහොමද ඒ කාල සීමාවවලදී කිරි ලබා දිය යුතු ආකාරය? ඉතාම වැදගත් කාරණයක් අශාන් ඔබ අහන්නේ. මොකද මේ කිරි ලබා දීම කියන අශාන් බොහෝ දෙනෙකුට විශාල ගැටලුවක් වෙලා තියෙනවා. දන්නේ නැහැ. සහ නොදැනුවත්කම නිසා විශාල ප්‍රශ්න ප්‍රමාණයකට අද වෙද්දී ඔවුන් මුහුණ දීලා තියෙනවා. අශාන් අහ ප්‍රශ්නේ ඒ කාලවලදී අපි කොච්චර කාලයක් දෙනවද? ඒ කාලෙදී මොකක්ද වැදගත්කම? සාමාන්‍යයෙන් අශාන් ඉපදුණු වෙලාව ඉඳලා එළියට පැටියෙක් ආපු වෙලාව ඉඳලා මාසෙකමාරක් විතර වෙනකන් කිරි දෙන්න පුළුවන්. නැත්නම් සති 6ක් විතර වෙනකන් කිරි දෙන්න පුළුවන් අපිට. මේකේ අර ඔබ අහපු විදිහට එක එක කාලවල කිරිවල තියෙන වැදගත්කම වෙනස් අශාන්. විශේෂයෙන් ඉපදුණු ගමන් පැටියෙක් ගත්තොත් අශාන් පළවෙනි පැය 24 ඇතුළත අපි හැමෝම අහලා තියෙන මේ මුල් කිරි කියලා අශාන්. මුලින් එන කිරි ටිකක් කහ පාටයි වගේ නේ එන්නේ අශාන්. අපි කියන කොලෙස්ටරෝල් තියෙන. එහෙම නැත්නම් මුල් කිරි කියලා කියනවා. මේකේ වැදගත්කම තමයි මේ කොලෙස්ටරෝල් වලින් අශාන් කරනවා පැටියෙකුට එන්න පුළුවන් මාරාන්තික රෝග විශේෂයෙන් පාව වගේ මාරාන්තික රෝගයකින් එයා ආරක්ෂා කරන්න අවශ්‍ය වෙන අපි කියනවා ප්‍රතිශක්තිකරණය. ඒ ප්‍රතිශක්තිකරණය දෙන්න වෙන අවශ්‍ය වෙන ප්‍රතිදේහ සියල්ල මේකේ අඩංගු වෙනවා. නිසා මුල් පැය 24 දෙන කිරි ටික අශාන් ඉතාම වැදගත්. ඊට පස්සේ පැය 24න් පස්සේ මේ කොලෙස්ටරෝල් මේ කිරිවල තියෙන කොලෙස්ටරෝල් පැටියෙකුට උරා ගැනීම ටික ටික අඩු වෙලා යනවා. ඊට පස්සේ අපි කෙලින් වෙන්නේ ජීවිතයට අවශ්‍යම වෙන වතුර. මොකද කිරිවල වැඩිපුරම තියෙන වතුර නැෂා. වතුර ලබා දෙන්නේ කිරිවලින්. හරිද? ඊට පස්සේ තවත් ටිකක් වර්ධනය වෙද්දී එයාගේ වර්ධනය වෙන්න, දේහ වර්ධනය වෙන්න, එයාගේ බර වැඩි වෙන්න, එයාගේ ඇඟේ ඇතුළේ තියෙන සීනි මට්ටම වැඩි කරගන්න ඉතා අත්‍යවශ්‍ය වෙන්නේ කිරි. ඒ නිසා මේ එක එක කාලවලදී අශාන් කිරිවල වැදගත්කම එකිනෙක වෙනස් වෙනවා. ඒ නිසා අපි හිතනවා මේ පෙට් කෙනෙක් ඇති කරන කෙනෙක් බ්‍රීඩර් කෙනෙක් මේ එක එක කාලවලදී තමන්ගේ පැටියට කිරිවල තියෙන වැදගත්කම හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි කියලා වෙනවා. එතකොට වෛද්‍යතුමනි දැන් මෙහෙම කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි ඉපදිච්ච ගමන් අනිවාර්යයෙන්ම කිරි අවශ්‍යයි ක්ෂීරපාය සතුන් සඳහා. අපි හිතුවොත් මාස 6න් පස්සේ නැත්නම් අවුරුද්දකින් පස්සේ නැත්නම් වැඩිණු සතෙක් වුණාට පස්සේ කිරි අවශ්‍ය වීම වෙන්නේ නැහැ. කොයි කාලෙන්ද කිරි නවත්තන්න ඕනේ? අශාන් මම බොහොම පැහැදිලිව කිව්වා වගේ
සති 6ක් වෙනකන් කිරි ලබා දීම හොඳටම ප්‍රමාණවත්. සමහරව අපි දැකලා තියෙන ඊට පස්සෙත් වැඩිහිටි අවදීදීත් සමහරුන්ට මතයක් තියෙනවා මේ කිරි අවශ්‍යයි කියලා. ඉතින් මම පුද්ගලික විශ්වාස කරන කාලේ සාමාන්‍යයෙන් සති 6කින් විතර පස්සේ වැඩුණු සත්තුන්ට නම් අශාන් කිරිවල ලොකු අවශ්‍යතාවයක් නැහැ. ඔබ කැමති නම් දෙන්න. ගැටලුවක් නැහැ. නමුත් අවශ්‍යතාවයක් නැහැ අශාන්. ඒක මාස 6න් විතර පස්සේ. මාස 6ක්වත් යන්න ඕනේ නැහැ අශාන්. එච්චර කාලයක්වත් දීමට අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරන කාලේ අපි කියනවා ඒකට වෛද්‍ය විද්‍යාවේ නැත්නම් හඳුන්වන්නේ වීන් කරනවා කියලා. වීනින් පීරියඩ් නැත්නම් කිරි වරණ කාලේ. සාමාන්‍යයෙන් බලු පැටියකට සුනක පැටියකට කිරි වරණ කාලේ සති 6ක්. එහෙම නැත්නම් මාසෙකමාරක් වෙද්දී ඒක නැවතුම හොඳටම ඇති අශාන්. දැන් මෙහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන් සමහරලාට අම්මා සුනක අම්මා කිරි ලබා දීම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. අපි ඔය නිතර අහන දෙයක් තමයි සත්තුවත්තේ හරි සිංහයන්ගේ ප්‍රශ්න එනවා. එතකොට බල්ලොන්ගෙත් මේ ප්‍රශ්න තියෙනවා. එතකොට මේ සුනකින් කිරි ලබා දීම ප්‍රතික්ෂේප කරොත් ඒ වගේ අවස්ථාවක ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් එතකොට ඔබතුමා සඳහන් කර කොලෙස්ටරෝල් ප්‍රශ්නෙත් එනවා. මේ වගේ අවස්ථාවක් වුණොත් මොනවද ගන්න තියෙන විකල්පය? අතරමශාන් මේ සුරතලෙක් ඇති කරන බොහෝ දෙනෙක් සුරතලෙක් අඩුම ගන්න ඇති කරන කෙනෙකුට ජීවිතේ එක්වරක් හෝ මේ අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේකෙදී හොඳම දේ තමයි ඔබ යම්කිසි ආදේශක කිරි එකක් ලබා දිය යුතුයි. මේක ගොඩ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. අපෙන් අහනවා අපෙන් කතා කරනවා මතන ඔබටත් පෙට් ටොක් එකකටත් කතා කරලා අහනවා ඉතින් මොකද කරන්න කියලා. ආදේශක කිරි එකක් දෙද්දී බොහොම සැලකිලිමත් විය යුතුයි අශාන්. අපි දෙන්නේ මොකද්ද කියන එක. මේක ඉතා වැදගත් වෙන කාරණයක්. මොකද ඒකේ දැන් උදාහරණයක් විදිහට ඔබ සඳහන් කර විදිහටම කොලෙස්ටරෝල් සහිත කොලෙස්ටරෝල් ටික නැති වෙලා ගියොත් අම්මා සාමාන්‍යයෙන් සිසේරියන් සෙක්ෂන් එක නැත්තම් සීසේරියන් සත්කමකට ලක් කරපුවම ගොඩක් වෙලාවට කිරි දෙන්න බෑ ආශාන්. කිරි නැහැ. එතකොට ඒ වගේ වෙලාවක එහෙම නැත්තම් ලොකු ලීටර් එකක් ආවා. අපි හිතමු ආශාන් 15 දෙනෙක් 14 දෙනෙක් විතර දැම්මාම ඒ තියෙන ටීට්ස් ප්‍රමාණයට දෙන්න බෑ. එතකොට ඒ වගේ වෙලාවක නැත්තම් අම්මා සමහරලාට පළවෙනි වාර නම් පැටවු දැම්මේ නැත්තම් සමහර අම්මලා ඉන්නවා ඇග්‍රෙසිව් ටිකක් සැරයි. පැටවුන්ට ලං කෙනෙකුට ලං වෙන්න දෙන්න. ඒ වගේ වෙලාවකදී අපිට විකල්පයක් අවශ්‍ය වෙනවා ආශාන්. ඒක අනිවාර්යයෙන්ම විකල්ප කිරියකට යන්න අවශ්‍යයි. ඉතින් පොඩි කාලේ නේද අපි රොයල් කැනින් සමාගමෙන් අපි අඳුල්ලා දුන්න මේ පපි ප්‍රොටෙක්ට් කියන එක. ඒක තමයි ආශාන් මේ පේටන්ට් බලපත්‍රයක් තියෙනවා අපිට. ඒක ඇතුලේ අඩංගු වෙනවා මේ අම්මගෙන් සුනක අම්මගෙන් එනම කොලෙස්ටරෝල් අඩංගු වෙනවා ඒක ඇතුලේ. ඒක අපිට සාමාන්‍යයෙන් යම් කාලයක් ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔබට පුළුවන් අවශ්‍ය නම් කොලෙස්ටරෝල් අම්මගෙත් කිරි තියනවා නම් කොලෙස්ටරෝල් ලැබුණා කියලා විශ්වාස නම් ආශාන් අපි රොයල් කැනින් සමාගමේ තියෙන බේබි ඩොග් මිල්ක් කියන එක අපිට ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ කිරි දෙක ඊටාම හොඳයි ආශාන්. මාසෙකමාරක් වෙනකන් නැත්නම් මේ සති 6ක් වෙන කාලයක් තුලදී ඔබ අහපු විදිහට අම්මගේ කිරි නැත්නම් අම්මා කිරි ප්‍රතික්ෂේප කරනවා නම් ලබා දීමට ප්‍රංශයේ අපි රොයල් කැනින් සමාගමෙන් ආනයනය කරන මේ නිෂ්පාදන දෙක හොඳ ආදේශක දෙකක් වෙනවා ආශාන්. මාස 1කමාරක් විතර යනකම්. ඔව් මාස 1කමාරක් වෙනකම් දෙන්න පුළුවන් ආශාන්. එතකොට ඒ වෙනතෙක් අපි කිසිම වෙන ආහාරයක් ලබා දෙන්නේ නැද්ද නැත්නම් කිරි පමණක්ද ලබා දිය යුත්තේ? ආශාන් ඇත්තටම සාමාන්‍යයෙන් අපි සති 2 විතර වෙද්දී ඝන ආහාරවලට හුරු කරන්න පටන් ගන්න ඕන. ඒ ඝන ආහාරවලට හුරු කිරීම සඳහා වෙනම නිෂ්පාදනයක් රොයල් කැනින් සමාගමේ තියෙනවා. අපි දන්නවා මේ ස්ටාර්ටර් මූස් කියලා තියෙනවා. ඒක සතියක් විතර දීලා ඒක අර්ධ ඝන ආහාරයක් මූස් එකක් වගේ දෙන්නේ. ඊට පස්සේ ඔබට පුළුවන් ස්ටාර්ටර් ෆුඩ් එකකට යන්න. එතකොට මේ කිරි ඝන ආහාර කියන දේ මිශ්‍රණ ඒ කියන්නේ යම් සමපාත කරලා එහෙම නැත්නම් ඒ දෙක බැලන්ස් එකකින් තමයි ආශාන් දීගෙන යන්න අවශ්‍ය වෙන්නේ මාසෙකමාරෙන්. සාමාන්‍යයෙන් ඝන ආහාර සති 3ක් විතර ඇද්දි පටන් ගන්න පුළුවන් ආශාන් ඕනම පැටියෙකුට. අපි සඳහන් කළොත් මේ වෛද්‍යතුමනි අපි කියමුකෝ කොලෙස්ටරෝල් ප්‍රමාණයක් තියෙනවා පපි ප්‍රොටෙක්ට් එකේ. හැබැයි පපි ප්‍රොටෙක්ට් එක දෙන්න ඕනේ කාල සීමාවක් තියෙනවද? එතනින් එහාට පපි අපේ නෝමල් කිරියක දිය යුතු කාල සීමාවක් තියෙනවද? බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක්. මගෙන් පුද්ගලික අහපුවමත් කියන්නේ ආශාන් මොකද මේ පපි ප්‍රොටෙක්ට් එක හදලා තියෙනම පොඩ්ඩක් කියන්නම්කෝ ආශාන්. පපි ප්‍රොටෙක්ට් එක හදන්නේ දැන් සුනක අම්මගෙම තියෙන කොලෙස්ටරෝල් අවශ්‍යයි. ලෝකේ වෙන කොහෙවත් එහෙම අදපු කොලෙස්ටරෝල් එකක් නැහැ. කිරි එකක් නැහැ. එතකොට ඒ කොලෙස්ටරෝල් ටික හදාගන්න රොයල් කැනින් සමාගම ප්‍රංශයේ විශාල පරීක්ෂණ ගොඩක් කරලා විශාල ක්‍රියාවලියකින් හදන්නේ. සරල එක හදන්නේ මෙහෙම ආශාන්. දැන් ඒකේ දැන් අපි හිතමු පාවෝ රෝගෙන් වළකින්න නැත්නම් ආරක්ෂා වෙන්න අවශ්‍ය ප්‍රතිශක්තිය දෙන ඒ ප්‍රතිදේහ ටික අපි කෘතිමව හදා ගන්න ඕනේ එළියේ. ඒ හදාගන්නේ පාවෝ කියන විස බීජය නැත්නම් ඒ ජර්ම් එක කිකිලියකට එන්නත් කරනවා. කිකිලියකට එන්නත් කරපුවාම කිකිලිට පාව හැදෙන්නේ නැහනේ. ඒතකොට කිකිලික ඇඟ ඇතුලේ හැබැයි මේ විස බීජය අඳුරගෙන එයාට විරුද්ධ ප්‍රතිදේහ හදනවා. අපි දන්නවා සාමාන්‍ය කුකුලෙක්ගේ ඇඟේ හැදෙන ඕනම දෙයක් යන එකම තැන කොහෙද ආශාන්? බිත්තරේනේ. මේ බිත්තරේට මේ ප්‍රතිදේහ ටික අන්තර්ගත වෙනවා. ඊට පස්සේ රොයල් කැනින් සමාගමෙන් කරේ මේ බිත්තරේ අරගෙන එක පවුඩර් එකක් බාටපත් කරලා සාමාන්‍ය කිරියකොත් එකතු කරලා
මේකෙන් පපි ප්‍රොටෙක්ට් එක නිෂ්පාදනය කරලා තියෙන මේක විශාල නිෂ්පාදන ක්‍රියාවලියක් සහ පරීක්ෂණ ක්‍රියාවලියක්. නිසා ටිකක් ගණන් නිෂ්පාදනය. නමුත් ඔබගේ සතාගේ මේ ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට ඇත්තටම සති දෙකේ මේ ඉපදිච්ච දවසේ ඉඳලා එන්නතක් දෙන්න ආශාන් අපි මාස එකමාරෙන් විතරනේ. මේ මාස එකමාර වෙනකන් පාවෝ කියන ලෙඩෙන් බේර ගන්න නම් ඇත්තටම මේක හොඳ නිෂ්පාදනයක්. ඒ නිසා සාමාන්‍යයෙන් අපි මොකද මම අර කලින් කිව්වනේ මේ කොලෙස්ටරෝල් මුරා ගන්න පළවෙනි පැය 24 ඇතුළත කියලා. ඉතින් පළවෙනි පැය 24 පළවෙනි සතියේ විතරක් අපි නිර්දේශ කරනවා පපි ප්‍රොටෙක්ට් එක දෙන්න කියලා. හැබැයි ඔබට පුළුවන් නම් මාස එකමාරකට දුන්නත් කිසි ගැටලුවක් නැහැ. ඒක හොඳටම හොඳයි. නමුත් අර මුදල ඔබට වැඩි නිසා අපි කියනවා හරි ඔබ පපි ප්‍රොටෙක්ට් එක පාවිච්චි කරලා සතියක් හෝ එකමාරක් නැත්නම් හදි දෙකක් විතර පාවිච්චි කරලා ඊතුරු කාලය පුරා ඔබට පුළුවන් බේබි ඩොග් මිල්ක් එක දීගෙන යන්න ආශා. වෛද්‍යතුමනි දැන් මේක අපිටත් ගොඩක් වෙලාවට මේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් අපේ මේ කතා කරන කටියට ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් පපි ප්‍රොටෙක්ට් එක හරි අපි බේබි ඩොග් මිල්ක් එක හරි ගන්නවා මේ පළවෙනි සතිය ඇතුළත පපි ප්‍රොටෙක්ට් එක දෙනවා ඊට පස්සේ ගොඩක් දෙනෙක් මේක පපි ප්‍රොටෙක්ට් එකත් අරගන්නවා පපි ඩොග් මිල්ක් එකත් ගන්නවා සාමාන්‍ය මේක ගණන් අනුව මික්ස් කරලා දෙන්න කොච්චර දවසක් මේ පපි එක ප්‍රොටෙක්ට් මේ කන්ටේනර් එකක් කොච්චර දවසකට ඇති වේද අතර මචං මේක උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක් නේ මොකද ලිටර් එකේ ප්‍රමාණය කොච්චරද කියලා අපි දන්නේ නැහැ. ඒක පැටව 5ක් වෙන්න පුළුවන්, 6ක් වෙන්න පුළුවන්, 10 12 වෙන්න පුළුවන්. සහ ඒක බ්‍රීඩ් එක අනුවත් වෙනස් වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම සිච්චු වගේ බ්‍රීඩ් එකකට දෙන ප්‍රමාණයයි. නේද? අපි ගත්තොත් එහෙම මේ ලොකු ජයන්ට් බ්‍රීඩර් සෙන් බර්නාඩ්ට ඒක වෙනස් වෙනවා. ඒ නිසා සමහරව අපෙන් ගන්නවා මේ පැක් එක ගත්තාම කොච්චර දවසකට ඇතිද? එහෙම කියන්න අමාරුයි අපිට. හැබැයි අපිට කියන්න පුළුවන් කොහොමද දිය කරගන්න විදිය ඒවා කියන්න පුළුවන්. නමුත් අපිට කොච්චර දවසකට ඇතිද කියන එක කියන්න බෑ. අනික් එක අශත් මේ වෙලාවේ පණිවිඩයක් දෙමු. ගොඩ දෙනෙක් මේ පපි ප්‍රොටෙක්ට් එකක් හරි බේබි ඩොග් මිල්ක් එකක් හරි හොයන්නේ ලිටර් එක දාලා අම්මට කිරි මදි කියලා දැන්නට පස්සේ. හතර වටේට කෝල් කර බලනවා පෙට් ටෝක් එකට කෝල් කරනවා අපිට කෝල් කරනවා අනික් පෙට් ෂොප්ස් වලට කෝල් කරනවා. ඉතින් ඒක නිසා මේක ඇත්තටම බොහොම පරිස්සමට කරගන්න ඕන දෙයක් නිසා ආශාන් කොච්චරක් යයිද කියන එක අපිට කියන්න බෑ. අඩුම ගානේ එක පැක් එකක් හෝ තමන්ගේ ළඟ තියෙන්න ඕන. තමන් බ්‍රීඩර් කෙනෙක් නම් තමන්ගේ පැටියා ප්‍රෙග්නන්ට් නම් සුරතලා ප්‍රෙග්නන්ට් නම් අනිවාර්යෙන් ඒ පපි ප්‍රොටෙක්ට් එකක් හෝ බේබි ඩොග් මිල්ක් එකක් ආශාන් තිබිය යුතුමයි. අපි ඊට පස්සේ සූදානම් කතා කරන්න බේබි ඩොග් මිල්ක් එක හරි පපි ප්‍රොටෙක්ට් එක හරි හදාගන්න විදිය. මේක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. සමහරලාට වෙන කිරි එකක් අරගෙන බෝතලේ වෙනම හොයනවා. හැබැයි මේක ඇතුලේ සීලුම් දෙය අන්තර්ගත දෙයක්. කොහොමද ඇත්තට මේක හදාගෙන සමහර කට්ටිය මේක ඉතුරු කරගන්න ඕනේ හින්දා වතුර ගොඩක් දානවා. වෛද්‍යතුමනි ඔබට අවස්ථාවක් තියෙනවා කොහොමද හරියට මේක හදන්න පුළුවන් විදිය කියන්න. ඇත්තටම ආශාන් දවසකට එන කෝල්ස් වලින් සහ මේ ශේෂ්ත්‍රය තියා බලපුවම මේක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. හේතුව තමයි මේ මැනුෆැක්චරර් කියපු ගයිඩ්ලයින්ස් ගොඩනෙක් ෆලෝ කරන්නේ නැහැ. තමන්ට ඕන විදිහට හදනවා. තමන්ට කැමති විදිහට හදා ගන්නවා. කියන විදිහට පිරිසිදුව හදන්නේ නැහැ. සමහර කෙනල්ස් වල තියෙන මේ අපිරිසිදුකම හින්දා මාෂාන් අපිට පුදුම ඒ කෙනල් එක ඇතුලේ පැටව ඉන්න එක. නැත්තම් ඒ ගෙදර පැටව ඉන්න එක. ඉතින් ඒක නිසා අපි ඉල්ලීමක් කරනවා මේ හදා ගැනීම සඳහා අද මම මේ වීඩියෝ එකක් ඉදිරිපත් කරනවා channel එකේ. රොයල් කැනි සමාගමෙන් අපිට ලබා දුන්න වීඩියෝ එකක්. මේ පියවරන් හැම දෙයක්ම අනුගමනය කළ යුතුමයි ආශාන්. නැත්තම් මේක කරන්න බෑ. මොකද මේ පැටියෙක් කියලා කියන ආශාන් ඊටාම සිව්මැලි. තාම මේ ඉපදිච්ච ගමන් පැටියෙක්. ඉතින් ඒක නිසා එයාට මේ කිරි ලබා දෙන එක ඇත්තටම පසු කාලේ න සති 3ක් වෙනකම් මේක හරි ක්‍රිටිකල් ආශාන්. සති 3ක් වෙනකම් තමයි මේ මරණානුපාතික ඊටාම වැඩි. ඒ නිසා අපි ආශාන් මේ වීඩියෝ එක බලමු. හරියටම කිරි එකක් ඔබ ගෙදරදී හදාගන්නේ කොහොමද කියන එක බලන්න. මුලින්ම ආශාන් අපි මේ කියලා දෙන්නේ පපි ප්‍රොටෙක්ට් එකක් කොහොමද හදාගන්නේ කියන එක. ඒක බේබි ඩොග් මිල්ක් එකටත් පොදු වෙනවා. මුලින්ම මේ පපි ප්‍රොටෙක්ට් එකකත් බේබි ඩොග් මිල්ක් එකකත් උපදෙස් පත්‍රිකාවක් වෙනම තියෙනවා. මේ විදිහට බෝතලයේ තියෙනවා ආශාන්. ඒකට අද ගලපෙන සූප් 3ක් තියෙනවා. සහ ලිඩ් එකක් තියෙනවා මේක වහගන්න. මේ විදිහට පැකට්ස් කීපයකින් තමයි තියෙන්නේ. මුලින්ම ඔබ කරන්න ඕන ආශාන් හොඳට අත හොදා ගන්න ඕනේ. මේ විදිහට මොකද විශාල විස බීජ ප්‍රමාණයක් අතේ තියෙන්න ඕන. නිසා හොඳට අත නිවැරදිව හොදාගෙන මා නිර්දේශ කරන වඩාම හොඳයි අඩුම ගානේ මිනරල් වෝටර් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒව මේ වතුර පාවිච්චි කරන්න නැතුව හොඳට උතුරවලා නිවාගත්ත වතුර සාමාන්‍ය සෙල්සියස් අංශක 70ක වගේ තියෙන රස්නෙට දැම්මට පස්සේ මෙහෙම බෝතලයට දාලා ඉවරලා අපි තියාගන්නවා සාමාන්‍යයෙන් ටිකක් නිමෙනකන් තියන්න ඕනේ සෙල්සියස් අංශක 50කට විතර නිමුනම තමයි මේක අපි පාවිච්චියට ගන්නෙ අපි ඊට පස්සේ කරන්න ඕන ආශාන් මේ කිරි එක අරගෙන හැන්දක් තියෙනවා ඇතුලේ Tamanට ඕන දෙයක් බෑ මෙන්න මේ විදිහට පුරවලා දාන්න එපා ඒ හැන්ද මේ විදිහට මෙන්න මේ කපපු හැඳි අපි අර කපලා ගන්නවා කියලා කියන්නේ ඒ කපපු හැඳි ප්‍රමාණය අදාළ විදිහට මිශ්‍ර කර ගන්න ඕනේ සාමාන්‍ය මිලිලීටර 20කට එක හැන්දක් කියන අනුපාතයෙන් යන්නේ ඊට පස්සේ මේ ලිඩ් එක මේ විදිහට වහගෙන මේ හොඳට මේ බෝතලේ වහලා හොඳින් සොලවන්න ඕනේ මේ
පිටි ටික හොඳට දිය වෙන්න ඕන ආශාන්. අර කෑලි කෑලි තියෙන්නේ නැති වෙන්න හොඳට දිය වෙන්න මේක මේ කියන රූපේ විදිහට අපි අර හරි ගස්සගෙන ඊට පස්සේ මේ ලිඩ් එක මේ විදිහට අයින් කරලා Tamanට ගැළපෙන සූප්පුව එකට යොදලා තමයි දෙන්න ඕනේ. මේ දෙන්න කලින් වඩා හොඳයි ආශාන් මේ විදිහට අරගෙන අපේ අතේ අනිත් පැත්තට පොඩ්ඩක් දාලා බලනවා මේක ගොඩාක් රස්නේද කියලා. මේක පොඩි දරුවෝ ඉන්න අම්මලා නම් දන්නවා රස්නේද කියලා පොඩ්ඩක් බලලා තමයි දෙන්නේ. ඉතින් මේ පොවන ක්‍රම කීපයක් තියෙනවා ආශාන්. ඒ එක ක්‍රමයක් තමයි මේකේ මේ පෙන්වන්නේ. ඊට අමතරව අපිට මේ රූපේ පෙන්වන විදිහට මෙන්න මේ විදිහටත් අපි දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔබ දැකලා ඇති මෙන්න මේ රූපේ විදිහට තමයි නැත්නම් මේ පෙන්වන වීඩියෝ එකේ විදිහට තමයි ආශාන් සාමාන්‍යයෙන් පැටියේ කම්මැක්ගෙන් කිරි බොන්නේ. මේ පපු ප්‍රදේශයේ බිමට ටච් වෙන විදිහට. මොකද මේක ඊටාම වැදගත් කාරණයක් ආශාන්. මොකද මේ කිරි ටික හදාගත්තට විතරක් බෑ ආශාන් කිරි ටික බොන්න දෙන්නත් ඕනේ. ඉතින් මේකත් ඊටාම වැදගත් කාරණයක්. කිරි ටික මම ආශාන් මෙතනින් මේකත් කියලා ඉවර කරන්න. ඉතින් ආශාන් මෙන්න මේ විදිහට හදාගත්ත කිරි ටික මේ පේන විදිහට තමයි සතෙකුට අපි දීමන අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔබ ඊටාම නිවැරදිව මේ කියන පොසිෂන් එකේ තියන තමයි ආශාන් අපි මේ හදාගත්ත කිරි එක පැටියෙකුට දෙන්න අවශ්‍ය වෙන්නේ. කිරි ලබා දෙද්දි වෛද්‍යතුමනි අපේ කට්ටිය ගොඩක් එක විදිහේ වැරදි කරනවා. විවිධාකාර වැරදි කරනවා. මොනවද ඒ කරන වැරදි සහ හරි විදිය මොකක්ද? ආශාන් පෙට්‍රෝක් එකකින් වැඩසටහනක් කරන්න පුළුවන් මේ කරන වැරදි ටික විතරක් මට. ඒ තරම් වැරදි ප්‍රමාණයක් ඒගොල්ලෝ කරනවා. පළවෙනිම දේ තමයි මේ හදාගත්ත මේ ටීට් එක නැත්නම් කිරි එක මේ ටීට් එක කොට දෙනේ කල්ලනවා මෙහෙම අතින්. අතේ මොනතරම් විෂ බීජ තියනවද? පැටියට ඒක යනවා. ඊළඟට ප්‍රධානම වරද තමයි Taman දන්නේ පැටියට කිරි පවන්න ඕනේ කොයි පොසිෂන් එකේද කියන එක. කොයි විදිහටද කියන එක. අපි අර කලින් වීඩියෝ එකේ පෙන්නපු විදිහට අර අතේ තියාගෙන හිටපු විදිහට ඒ පොසිෂන් එකත් හොඳයි. මේකේ විශේෂම කාරණේ වෙන්නේ ආශාන් මේ සූප්පුව ඒ පැටියාගේ කට ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ ටික විය යුතුමයි. ලොක් වෙන්න ඕනේ. කොහොමද ලොක් වෙන්න ඕනේ? නැත්නම් සීල් වෙන්න ඕනේ. සීල් වෙන්න ඕනේ සූප්පුවේ යට කොටස දිවට සූප්පුවේ උඩ හරිය උඩු තල්ලටත් හොඳට සීල් වෙන්න ඕන ආචාන්. එහෙම සීල් නොවුනොත් වෙන ප්‍රශ්නේ තමයි පැටියා කිරි බොද්දි වාතය ගොඩාක් කට ඇතුළට යනවා. කිරි බොද්දි අර වාතය සියල්ලම ගිලෙනවා ඇතුළට. එහෙම ගිලුණාට පස්සේ එයාට බඩ ඇතුලේ ගොඩාක් අපහසුතාව වෙනවා. අර පොඩි දරුවන්ට ඔබට මතක ඇති අපි පොඩි කාලේ අම්මලත් කරන ගුඩුස් යවනවා කියලා වෙලා. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා ආශාන් මේ වාතය ගිලුණු තේ නිසා මතක තියාගන්න ඔබ නිවැරදි විදියට සූප්පුව ඔබේ සතාට ඒ ආකාරයටම නොදුන්නොත් නිවැරදි ආකාරයට නොතිබ්බොත් සීල් වෙලා නොතිබ්බොත් ආශාන් අනිවාර්යෙන් ප්‍රශ්න ගොඩක් වෙනවා. ඊළඟ කාරණේ කිරි දෙන්නාට පස්සේ මෙන්න මේ දේ කළ යුතුමයි. අපේ ප්‍රේක්ෂකයෝ මම හිතනවා මේක බොහොම හොඳින් අවධානයට ගනී කියලා. ඔබ දැකලා ඇති සාමාන්‍යයෙන් අම්මා කිරි දෙන ගමන් තව වැඩක් කරනවා. මොකද්ද? පැටව ටික ලෙව කනවා. ඔබ බලන්න අම්මා හොඳට පැටව කොහෙද ලෙව කන්නේ කියලා. ගොඩාක් වෙලාවට ලෙව කන්නේ යාගේ බඩේ පල්ලෙහා හරිය මුත්‍රා කරන හරියත් එක්ක ඒ ප්‍රදේශය තමයි ලෙව කන්නේ. ඒකට හේතුව වශයෙන් මේ අලුත උපන් පැටවුන්ගේ මේ ආහාර මාර්ගයේ තාම හොඳට බටේ වගේ හොඳට හැදිලා මේවා වෙලා නැහැ. වතුර ගමන් කරන්න ආහාර ගමන් කරන්න හැදිලා නැහැ. එතකොට පොඩි උත්තේජනයක් අවශ්‍යයි. පොඩි ස්ටිමියුලේෂන් එකක් අවශ්‍යයි. නමුත් දැන් අම්මගේ කිරි නැතුව අපි මෙහෙම දෙද්දි මොකද්ද දෙන උත්තේජනය? ඒ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් පොඩි ගෝස් කෑල්ලක් නැත්නම් පුළුන් කෑල්ලක් අරගෙන ආශාන් උණු වතුරට ඒක පොඟවලා ඒක මිරිකලා දාලා ඒ බඩ හරිය ඒ මුත්‍රා කරන හරිය පොඩ්ඩක් එයාගේ පිරිමදින්න. ගොඩාක් තදට නෙවෙයි සාමාන්‍ය ආකාරයෙන් පිරිමැද්දාම පොඩි උත්තේජනයක් හම්බ වෙනවා. එතකොට මේ කිරි ටික ගමන් කරනවා. එහෙම නැත්නම් ආශාන් ලොකු ප්‍රශ්නයක් සමහරලාට කිරිමග නතර වෙන්න පුළුවන්. ඉතින් මේ අත්‍යවශ්‍ය කාරණා දේවල් තමයි ආශාන් වැදගත් වෙන්නේ කිරි ටිකක් අපි පැටියෙකුට ලබා දෙන්නේ. සමහරලාට වෛද්‍යතුමනි මේ සුනක පැටව කිරි දිරවීමේ අපහසුතාවය ඇති වෙන්න පුළුවන්. මේ පිළිබඳව මොකක්ද තියෙන ප්‍රශ්නේ? අතරම ආශාන් මේක බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක්. කිරි නොදිරවීමට හේතු ගණනාවක් තියෙනවා. මම මුලින්ම කියන්නම් අපේ ලංකාවේ ඩොග් බ්‍රීඩින් කරන අය නැත්නම් ගෙදර සතෙක් කරන හදන අය මේ දේ කරන්නේ ඒ දේ තමයි ටෙම්පරේචර් එක බලන එක. පැටියෙක් ඉපදිච්ච ගමන් සහ Tamanට පුළු හැම අවස්ථාවකම ටෙම්පරේචර් එක බලන්න. මොකද මම එහෙම කියන්නේ. පැටියෙක්ගේ ටෙම්පරේචර් සාමාන්‍ය ඉපදෙද්දී ආශාන් සෙල්සියස් අංශක ගත්තොත් 34.5ක් විතර තියෙන්න ඕනේ. දැන් අපි හිතමු මීට වඩා අඩු උෂ්ණත්වයක ඉන්න පැටියකට අපි කිරි දෙනවා කියලා. ඕනෑම ජීවියෙක්ගේ ඇඟ ඇතුලේ කිරි දිරවන්න එන්සයිම් අවශ්‍යයි. ඕනෑම ජීවියෙක්ගේ එන්සයිම ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ ප්‍රශස්ත දේහ උෂ්ණත්වයේදී පමණයි. නැත්නම් අදාළ උෂ්ණත්වයේදී පමණයි. ඒ උෂ්ණත්වයේ නැත්නම් එන්සයිම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක තමයි සාමාන්‍ය ජීවයේ එකම නියමය. එතකොට ගොඩ දෙනෙක් උෂ්ණත්වය බලන්න නැතුව කිරි දුන්නාම මොකද වෙන්නේ? එන්සයිම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කිරි ඇඟ ඇතුලේ එකතු වෙනවා.
එතකොට අපි දන්නේ නැතුව කිරි දිගටම පොවනවා ආශාන් කිරි ඇඟ ඇතුලේ එකතු වෙනවා. ඉතින් එහෙම වුණාම ආශාන් කිරි දිරවන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඇයි? අදාළ විදිහට ටෙම්පරේචර් එක නිසා අපි නිර්දේශ කරනවා නිතරම කිරි දෙන්න කලින් ටෙම්පරේචර් එක බලන්න. කෙනෙක් අහන්න පුළුවන් මේ ටෙම්පරේචර් එක නැත්තම් අපි මොකද කරන්නේ? අපි ඉදිරි වැඩසටහනකට ආශාන් මේක කතා කරමු. ටෙම්පරේචර් එක නැත්තම් ඔබ හීටින් පෑඩ් එකක් පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැත්තම් ඔබ ලයිට් එකක් පාවිච්චි කරන්න. පාවිච්චි කරලා අර පැටියගේ ඇඟේ තියෙන ටෙම්පරේචර් එක නියමිත ගානට ගත්තට පස්සේ තමයි ආශාන් කිරි දෙන්න ඕනේ. ඔබ නියමිත උෂ්ණත්වයට ගන්න නැතුව කිරි දෙනවා නම් ආශාන් අනිවාර්යෙන් කිරි දිරවන්නේ නැහැ. අනික් ප්‍රශ්නේ තමයි ආශාන් සමහරු මේක නියමිත මාත්‍රාවට හදාගන්නේ. හදාගත යුතු මාත්‍රාව තමයි බේබි ඩොග් මිල් හෝ පපි ප්‍රෝටෙක් එක මිලිලීටර් 20කට අර අපි පෙන්නපු හැන්දෙන් එකයි දාන්නේ. සමහරු මේ හැන්දෙන් මේක සැර වැඩි එහෙම කියලා මිත්‍යා මතයක ආශාන් සමහරලාට හැන්දෙන් භාගයක් දානවා. නැත්නම් මිලිලීටර් 40කට එකක් දානවා. දැන් 40කට එකක් දාපුවම වෙන ප්‍රශ්නේ තමයි ආශාන් එයාට අවශ්‍ය ඩෝස් එක නැත්නම් අවශ්‍ය ප්‍රමාණය හම්බෙන්නේ නැහැ. එතකොට එයාගේ දේහ බර වැඩි වෙන්නේ නැහැ. වෛද්‍ය විද්‍යාවේ න්‍යායක් තියෙනවා ආශාන් ඕනම පැටියෙක් ඉපදිලා පළවෙනි පැය 48 පැය 72 ඇතුළත එයාගේ බර වැඩි වෙන්නේ නැත්තම් හෝ බර ඒ මට්ටමේම තියෙනවා නම් අපි හිතමු උපත් බර ග්‍රෑම් 250යි දවස් 3ක්දී 250 නම් ඒ සත අනිවාර්ය ලෙස මැරෙනවා අනිවාර්යෙන් මැරෙනවා ඒක න්‍යායක් හරිද ඒක අපි වෛද්‍ය විද්‍යාවේ ගණන් හදනවා early growth rate කියලා වෙලා හරිද ඉතින් ඒක වෙන්නේ නැත්තම් ඒක වෙන්න තියෙන ප්‍රධාන හේතුව තමයි කිරිවල හරිය ඩයිලූෂන් එක පාවිච්චි කරන්නේ. අනික් එක ආශාන් මම මේ පෙන්නන chart එක බැලුවම ඔබට පෙනේ ආශාන් මෙන්න මේ chart එක බලන්න. මේ chart එකේ තියෙනවා එක breed වලට දෙන්න ඕනේ කිරි ප්‍රමාණය. දැන් මේක උඩම තියෙන ආශාන් මිනි බ්‍රීඩ්ස් වලට. අපි සාමාන්‍ය මිනි බ්‍රීඩ්ස් කියලා කියන ආශාන් කිලෝ 1ක් කිලෝ 10ක් අතර වැඩුණු දේහ බර තියෙන කැටගරි එක. ඊට පස්සේ කිලෝ 11ත් 25ත් අතර මේ තියෙන්නේ මීඩියම් එක. ඊට පස්සේ සාමාන්‍ය කිලෝ 26ත් 45ත් අතර මැක්සි 45ට වැඩි ජයන්ට්. දැන් උදාහරණයක් විදිහට ඔබ ළඟ ඉන්නේ ලැබ්‍රඩෝ කෙනෙක් නම් ලැබ්‍රඩෝ කියලා කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් කිලෝ 45ට වඩා අඩු නැත්නම් 26 45 කැටගරි මැක්සි. එතකොට එයා ඉපදිච්ච ගමන් ආශාන් ඉපදෙලා පළවෙනි සතිය ඇතුළත එයාට දෙන්න ඕනේ වේල් ගාන අපි මේකේ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ අවම කිරි ප්‍රමාණය කොච්චරද කියලා සඳහන් කරලා තියෙනවා. උපරිම කිරි ප්‍රමාණය කොච්චරද සඳහන් කරලා තියෙනවා. එතකොට අවම සහ උපරිම මට්ටම් අශාන් තීරණය වෙනවා. අම්මා ඉන්නවද? අම්මාගේ කිරි ටික අපි දෙනවද? එයා අවශ්‍ය වෙන කිරි ටික අපි තීරණය කරන්න ඕනේ. සමහරු Tamanට කැමති එහෙම බෑ. මැනුෆැක්චරර් ඔබට දීලා තියෙන මෙන්න ගයිඩ්ලයින්ස් ටික. ඔබට තේරෙන්නේ නැත්නම් අපි සමාගමකට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් තව වීඩියෝස් අපිට දාන්න පුළුවන් අශාන් මේක බලලා නිවැරදි ආකාරයෙන්. ඉතින් අශාන් මේක හරියට දෙන්නේ නැත්නම් නිවැරදිව අපි දෙන්නේ නැත්නම් කොච්චර කිරි එකක් දුන්නා සමහරට දිරව ගන්න බැරුව මැරෙනවා. එහෙම නැත්නම් කිරි මදි වෙලා එයාගේ දේහ බර වැඩි වෙන්න තු මැරෙනවා. වෛද්‍ය විද්‍යාත්මකව මම පැහැදිලි කරන්නම් ඇයි එලකිරි සහ එළුකිරි නොගැලපෙන්නේ කියලා. එළුකිරි සහ එලකිරි ගත්තාම ඒකේ අඩංගු වෙන සීනි ප්‍රමාණය ඊටාම වැඩි. සුනක අම්මා කෙනෙකුගේ ක්‍රීම් සීනි ප්‍රමාණයට වඩා ඊටාම වැඩි. සීනි ප්‍රමාණය ගොඩක් ඇඟ ඇතුළට ගියාපම පැටියෙක්ගේ වෙන දේ තමයි මේක ඔස්මොලැරිටි එක. එහෙම නැත්නම් මේකේ තියෙන මේ අදි සැර බව නිසා නැත්තම් මේක තියෙන මේ සාන්ද්‍රණය නිසා එයාගේ බඩවැලේ තියෙන වතුර ඔක්කොම මේකට ඇදලා ගන්නවා. හරිද? ඒක මේ සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාවෙන් හඳුන්වන සංකල්පයක් ඒක ඔස්මොලැරිටි නිසා ඇදලා ගත්ත ගමන් වෙන්නේ ආශාන් එයාගේ එතන වතුර ප්‍රමාණයත් වැඩි වුණාම ඩයරියා එකක් නැත්තම් බඩේලියාමක් හැදෙනවා. සහ මේ පැටියට දිරව ගන්න බෑ මේ තරම් සීනි ප්‍රමාණයක්. ඒක නිසා අනිවාර්යයෙන්ම බඩේලියාමක් හැදෙන ගොඩක් සත්තු අපි දැකලා තියෙනවා ආශාන් එලකිරි එලකිරි දුන්නාම බඩේලිය ගිහිල්ලා මැරෙනවා. දෙක ඒ වගේ අඩංගු පෝෂණ සංඝටක ඔබ කැල්සියම් සඳහන් කරත් ෆොස්ෆරස් සඳහන් කරත් ඒකේ තියෙන මේදය සඳහන් කරත් හැම එකක්ම එලකිරි සහ එලකිරි වල තියෙන්නේ සුනක අම්මගේ තියෙන කිරි වලින් භාගයයි. එතකොට යාර නිසි පෝෂණය හම්බෙන්නේ නැහැ. නිසා මතක තියාගන්න අම්මගේ කිරි හෝ සුනක අම්මගේ කිරි හෝ සුනක අම්මගේ කිරි වලට ඉතාම සමාන විදිහට හදපු කිරි වර්ගයක් ඔබේ පැටියට ලබා දීම තමයි ආශාන් වෛද්‍ය නිර්දේශය වෙන්නේ. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි අද දවසේ වටිනා කාලය අපි වෙනුවෙන් ගත කරාට මේ ප්‍රායෝගික ප්‍රශ්න වලට පිළිතුරක් විදියට ගත්තම මේ කිරි ප්‍රශ්න දැවෙන ප්‍රශ්නයක් මේක මේ බ්‍රීඩර්ස්ලා වෙන්න පුළුවන් හදන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද හොඳ උත්තරයක් ලැබෙන්නේ නැති කියලා රොයල් කැනින් සමාගමෙන් තියෙන නිෂ්පාදනත් එක්ක. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමන් නැවත වතාවක්. අපි තවත් වැඩසටහනකින් හම්බ වෙනකන් ගිහින් එන්නම් මේ පෙට්ටොක් සොරතුලුම් වෙනුවෙන්.